අද අපි වම්මික සූත්‍රය කරන්නේ. වම්මික සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපයේ වූ අනේපිට සිටු විසින් කරවන ලද ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරති. ඒ සමයේ කුමාර කාශ්‍යප ස්ත්‍රයා වහන්සේ අන්දවනේ වාසය කළා. එකල එක්තරා බ්‍රහ්මරාජයෙක් රාත්‍රී පළවෙනි යාමයේ ඉක්ම ගිය කල්ලි විස්තරු වර්ණ සීල අන්දවනේ ඒකාලෝකකට බබළුවා කුමාර කාශ්‍යප ස්ත්‍රයා වහන්සේ යම් තැනක් හිද එතැනි එළඹියේ. එළඹ එකත් පසක සිටියේ. එකත් පසක සිටියා වූ බ්‍රහ්මරාජතෙම කුමාර කාශ්‍යප ස්ත්‍රයා වහන්සේට මෙසේ කීයේ. මහාන මේ තුඹස රාත්‍රියේ දුම් දමයි. දහවල් කාලේ ඇවිලේ. බ්‍රාහ්මණෙක් මෙසේ කීයේ. සුමේදේ ආයුධයක් ගැන සාරවයි කීයේ. ආයුධයක් ගැන සාරා බලන්නා වූ සුමේදිතෙම දොර අගුලක් දුටුවේ. දැක ස්වාමීනි දොර අගුලක් යයි කීයේ. බ්‍රාහ්මණතෙම දොර අගුල ඔසවා දමු. ආයුධ ගැන සාරවයි කීයේ. ආයුධ ගැන සාරන්නා වූ සුමේදිතෙම පිම්මෙන වර්ගයේ මැඩියක දුටුවේ. වහන්ස මැඩියකයි කීයේ. බ්‍රාහ්මණතෙම මැඩිය ඔසවා දමු. සුමේදී ආයුධ ගැන සාරවයි කීයේ. ආයුධ ගැන සාරන්නා වූ සුමේදිතෙම දෙමන් සංදියක් දුටුවේ. දැක වහන්ස දෙමන් සංදියක් යයි කීයේ. බ්‍රාහ්මණතෙම දෙමන් සංදිය උදුරා දමු. සුමේදී ආයුධ ගැන සාරවයි කීයේ. ආයුධ ගැන සාරන්නා වූ සුමේදිතෙම අලු පෙරහනක් දුටුවේ. ස්වාමීනි අලු පෙරහනක් යයි කීයේ. බ්‍රාහ්මණතෙම අලු පෙරහන උදුරා දමු. සුමේදී ආයුධ ගැන සාරවයි කීයේ. ආයුධයක් ගැන සාරන්නා වූ සුමේදිතෙම ඉදුබුවක දුටුවේ. ස්වාමීනි ඉදුබුවක යයි කීයේ. බ්‍රාහ්මණතෙම ඉදුබුවා ගොඩ ගනු. සුමේදී ආයුධ ගැන සාරවයි කීයේ. ආයුධ ගැන සාරන්නා වූ සුමේදිතෙම මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් දුටුවේ. ස්වාමීනි මස් කපන කැත්තක් හා මස් ලොඹුවක් යයි කීයේ. බ්‍රාහ්මණතෙම මස් කපන කැත්ත හා මස් ලොඹුව ගොඩ ගනු. සුමේදී ආයුධ ගැන සාරවයි කීයේ. ආයුධ ගැන සාරන්නා වූ සුමේදිතෙම මස් ඇදල්ලක් දුටුවේ. ස්වාමීනි මස් ඇදල්ලක් යයි කීයේ. බ්‍රාහ්මණතෙම මස් ඇදල්ල ගොඩ ගනු. සුමේදී ආයුධ ගැන සාරවයි කීයේ. ආයුධ ගැන සාරන්නා වූ සුමේදිතෙම නාගයෙකු දුටුවේ. ස්වාමීනි නාගයෙකු යයි කීයේ. බ්‍රාහ්මණතෙම නාගරාජතෙම සිටුවා. නාගරාජයා නොකට නාගරාජයාට নমස්කාර කරවයි කීයේ. මහාන ඔබ මේ ප්‍රශ්නයන් භාගතුන් වහන්සේ කරා එළඹ විචාරෝ. ඔබට භාගතුන් වහන්සේ යම්සේ ප්‍රකාශ කොට වදාරනසේක්ද එපරිද්දෙන් මේ ප්‍රශ්නිය දරා ගන්න. මහාන සර්වඥා වහන්සේ ඇර සර්වඥා වහන්සේගේ ශ්‍රාවකයන් හැර මා කෙරෙන් අසා කියන්න උන් හැර මේ ප්‍රශ්නයන් විසඳීමෙන් යමෙක් හිත සතුටු කරන්නේද එමුදු පුද්ගලයෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ලෝකයේද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දේමිසුන් සහිත වූ පිරිසිද නොදක්මේ කීයේ. මේ වචනේ මෙසේ කියාය බ්‍රහ්මරාජතෙම එතනින් අතුරුදහන් වූයේ. එක් බිත්තින් ආයස්මත් කුමාර කාශ්‍යප ස්ත්‍රතෙම ඒ රාත්‍රියාගේ ඇවෑමෙන් භාගතුන් වහන්සේ යම් තැනැක්කද එතැනි එළඹ භාගතුන් වහන්සේට වැඳ එක් පැත්තක උන්නේ. එක් පැත්තක උන්නා කුමාර කාශ්‍යප ස්ත්‍රතෙම භාගතුන් වහන්සේට මේ කාරණේ කීවේ. ස්වාමිනී ඉකුත් රාත්‍රියේ එක්තරා බ්‍රහ්මරාජයෙක් තමන්ගේ ශරීර ආලෝකයෙන් මුළු අන්දවනේ ඒකාලෝකකට බබළුවා. මම යම් තැනකද එතෙන්ට පැමිණ එක් පැත්තක උන්නේ. ස්වාමිනී එක් පැත්තක උන්නා වේ බ්‍රාහ්මයා මට මෙසේ කීවේ කියලා සම්පූර්ණ විස්තරේ තථාගතයන් වහන්සේට පවසනවා. එහෙම කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි තුඹස නම් කොහමද? රාත්‍රියේ දුම් දැමීම නම් කොහමද? දහවල ඇවිලීම නම් කොහමද? බ්‍රාහ්මණ නම් කවරෙක්ද? සුමේද නම් කවරෙක්ද? ආයුධය නම් කොහමද? සෑරීම නම් කොහමද? දොරාගුල නම් කොහමද? මැඩියා නම් කොහමද? දෙමන් සංදී නම් කවරද? අලු පෙරහන නම් කොහමද? ඉදිබුවා නම් කොහමද? මස් කපන කැත්තා මස් නොබුව නම් කුමක්ද? මස් වැදැල්ල නම් කුමක්ද? නාගරාජයා නම් කවරේද? මහාන කුඹස යනු මෞපිය දෙදෙනා නිසා පහළ වූ ආහාර පානීය වැඩුණා වූ අනිත්‍ය වූ සුවඳ ගැල්ලී පිරිමැදින් ආදී කළ යුතු කැඩී බිඳී යනසුළු සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමක් කියලා. එතකොට මේක මේ සතර මහා භූතියෝ කියලා ලකුණු කරලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එකේ જાතියට පල්ලෙහැන්. එතකොට මේ වගේ මේක පෙන්නනවා තුබහක් ගැන නේද? පේනවද මේ පල්ලෙහෙන් ලකුණු කරලා තියෙනවා. තුබහක්. ඒක හැදෙන්නේ කොහොමද? මේ ගිද්දි ලෝභයේ ඉඳන්
ඕගොල්ලෝ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප වලට ඉරි කෑලි 4ක් ඇන්දොත් ඕගලන්ට මෙහෙම පිරමිඩ් එක වගේ එකක් හැදෙනවා. ඊට පස්සේ ඒකේ ඇතුලේ තියෙනවා රතු පාට පිරමිඩ් එකක්. මේක හැදෙන්නේ කොහොමද? මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්ලාප වලට ඉරි කෑලි 4ක් ඇන්දොත් ඔය රතු පාට පිරමිඩ් එක වගේ එක හැදෙනවා. ඉතින් මෙතන මේ පෙන්වා දීලා තියෙන චරිත දෙකක්. මේ උඩින් පෙන්වන්නේ ගිද්ද ලෝභයත් එක්ක තණ්හා චරිතය. මේක මේ ඇතුලෙන් පෙන්වන්නේ රතු පාටින් දිට්ඨි චරිතය. දැන් ওই තණ්හා චරිතයකින් අපි ඇහුවොත් මේ මම කියන්නේ මොකද්ද කියලා එයා කියන්නේ මේ එක්ක වේදනාව එක්ක රූපය. දිට්ඨි චරිතයකින් ඇහුවොත් එයා කියනවා මේ ඔක්කොම කියලා. රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන එක ඉදිම වෙනවා. අපි කියන්නේ අර ඔළුව ඉදිමිලා කියලා නේද? ඒක එනවා ගිද්ද ලෝභය ළඟට. එතකොට එයාට හිතා ගන්න බෑ මේ මම කියන්නේ මොකද්ද කියන එක. එතකොට ඒ වගේ චරිත වලට බෙහෙත් කරන්න අපහසුයි. හැබැයි බෙහෙත් තියෙනවා. එයා යොමුකක් සමාධිය තමයි වඩන්නේ. සමාධිය වඩලා කලින් භවයේ තමන් මේ කූඹියෙක් වෙලා හිටියා. ඒ වගේ දැක්කනම් අර ඉදුම බහිනවා. ඊට පස්සේ වෙන සූත්‍රයකින් කඩා ගන්න පුළුවන්. ඉතින් මෙතන භාවනාව ඕගොල්ලෝ දන්නවා නේද? සතර මහා භූතය. අසුචි පටවිය මගේ නෙමෙයි. අභ්‍යන්තරයේ තියෙන අසුචි පටවියට පටවිය සමානයි. එළියක මගේ නෙමෙයි නම් ඇතුළ එක මගේ නෙමෙයි. ධාතු මනස්කාරය කරන භාවනාව නේද? එතකොට දැන් ඒක කළාට පස්සේ පෙන්නනවා මහාන දහවල් කළ යුතු ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රී කාලයේ නැවත නැවත කල්පනා කරයි සලකා බලයි. මේ රාත්‍රියේ දුම් දැමීමයි. මහාන යමක් රාත්‍රී කල්පනා කර සලකා බලා දහවල් ගොවිතැන් වෙළඳාම් ආදියක් කයින් හෝ වචනයෙන් හෝ කරයිද මේ දහවල් ලැබිලීමේ කියලා. ඒ කිවි අපි ගැන නේද? ඒ කියන්නේ අපි ඔන්න මේ නිදා ගන්න කියලා යනවා. ඊට පස්සේ මේ ගිහිල්ලා දුම් දානවා නේද? හෙට මේ පන්සලට දානි ගෙනියන්න තියෙනවා. ළමීට සෑන්ඩ්විචස් හදන්න තියෙනවා කියලා දුම් දානවා. නිින්ද යන්නේ. ඊට පස්සේ ඔන්න උදේට ඇහැරලා කියනවා මේ මම ඔළුව ගිනි අරගෙන වාගේ ඉන්නේ කියලා නේද? අර කිව්ව කාරණාවන් ක්‍රියාත්මක කරනවා. ඊළඟට පෙන්නනෝ මහාන බ්‍රාහ්මණයන් අරිය සම්මා සම්බුද්ධ තථාගතයන් හට නමයි. මහාන සුමේද යනු සේක පුද්ගලයාට නමයි. සේක පුද්ගලයා කියන්නේ සෝවාන් සෞදාගාමි අනාගාමි අරියත් ඵලය ලැබලා ආශ්‍රව නැසුවනම් අන්නේ පුද්ගලයා අසේකයි කියලා කියනවා. ඊළඟට පෙන්වන මහාන ආයුධ යනු ආර්ය පුද්ගලයන්ගේ ප්‍රඥාවට නමයි. මහාන සෑරීම යනු විරියට නමයි. මහාන දොරාගුල යනු අවිද්‍යාවට නමයි. සුමේදී ආයුධ ගැන සාරා අවිද්‍යාව නැමැති දොරාගුල ගලවා දමම යන අර්ථය. එතකොට මේක අපි ලකුණු කරලා තිනවා මේ ප්‍රඥාව කියන එක ආර්ය පුද්ගලයන්ගේ ඒ ප්‍රඥාවට නමක් කියලා ආයුධය නේද? එතකොට ඒ වගේම දොරාගුලකුත් මෙතන ලකුණු කරලා තියෙනවා. පේනවද? ඉදන් සත්‍යාව නිවේශකාය ග්‍රන්ථයට යටින් දොරාගුලයි කියලා ලකුණු කරලා තියෙනවා. ඉතින් මේ දොරාගුලයි කියලා කියන්නේ අපි ওই ලංකාවේ දොරවල් වල තියෙනවනේ මේ පල්ලෙහාට දාන ලොක් එක. ඒක නෙමෙයි. දැන් ඔයගොල්ලෝ දන්නවා ওই ලංකාවේ පරණ කුස්සිය වල එහෙම තියෙන දොර පොල්ලක්. උළු අස්සේ දෙපැත්තයි මැද්දයි ආවේ ඉන්න නේද? අන්න ඒ වගේ දොර පොල්ලක් ගැන මේ කතා කරන්නේ. එතකොට දැන් ඔය මගපල් ලබල නැති කෙනෙක් බැලුවොත් එයාගේ පේනවා මෙන්න මෙතනින් දොර පොල්ලක් ඒ විදිහට හැදිලා මනෝ සංචේතනා පාර. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දොර පොල්ල. ඒක හැදෙන්නේ කොහොමද? මේ කබලින්කාර ආහාරය අපි රාගසල්ලෙන් අල්ලා කරකවනවා නම් මේ වේව් එකක් වාගේ මෙහෙම දකුණු පැත්තට යනවා. ඒක ගියාම මේ පැත්තේ මේ විඥාන ආහාර පාරේ මෝහසල්ලෙන් අල්ලා එයා කරකවනවා. එතකොට මේ පැත්තට ආපු වේව් එක අනිත් පැත්තට යනවා. මේ දෙක එක්කව වෙන දන යමක් තියනවා වාගේ පේනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය නිශ්චලව තියෙන මේ පොකුණකට ගලක් දැම්මොත් අර වේව් එක වාගේ ගියා බිත්තිය වැදුනා ආපහු එනවන්නේ. ඒ දෙක එක්කව වෙන තැන යමක් තියනවා කියලා පේනවා. එතකොට ඔය මොහොතේ තියෙන්නේ සුදු පාට රැල්ලක් බිඳෙන්නේ නේද? ඒකේ තියෙන්නේ වතුරනේ. නමුත් අර අපිට යමක් තියනවා වාගේ පේනවා. ඉතින් ඕක පෙන්වන්න පුළුවන් ඩයග්‍රෑම් එකකින් මේක ඕගොල්ලෝ ළඟ නැහැ. මේ ඩයග්‍රෑම් එක මේකට කියනවා මේ තයෝ ධම්ම සූත්‍රයේ සඳහන් හදපු ඩයග්‍රෑම් එක. ඉරි කැලේ ගොඩක් තියෙනවා. පේනවද මේ කොළ පාටින් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා,
සීලබ්බත පරාමාස කියන දොරපොළ. මේ ඔයගලන්ට පේනවා අර තුන් පොලක් යා කරලා තියෙනවා. අර පේනවද මේ 1.3 මෝහය කියලා දාලා තියෙන්නේ මෙතන? ඔය දොර අගුල තමයි. ඒකට මේ උළුස්සේ දෙපැත්තයි මැද්දයි යා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නම් ඔය කුස්සිය වල එහෙම දොරවල් තියෙන්නේ මෙහෙම ඇරණියවනේ නේද? මේක එහෙම නෙමෙයි. මේකේ සැලූන් එක වගේ අර සරණේරු හයි කරලා තියෙන්නේ පරාමාස කාය ග්‍රන්ථයට. ඉතින් ඔය දොරපොල්ල ගැන තවදුරටත් කියනවා නම් ඔයගලන්ට පේනවා මේ සංඥාව ඉඳන් පරාමාස කාය ග්‍රන්ථයට ඇවිල්ලා විඥාණයට ඇඟිල්ල දික් කරන රේඛාවක් තියෙනවා. අන්න ඒක අපි ලකුණු කරලා තියෙන උදැල්ල එකයි කියනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ස්පර්ශයෙන් වේදනාව වෙලා චේතනාවට යන රේඛාවක් තියෙනවා. අන්න ඒක අපි උදැල්ල දෙකයි කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් අපි රාග සල්ලෙන් අල්ල කරකවනවා කිව්වහම හිතන්න මේ සංඥා කියන උදුළු මිටින් අරගෙන වම් පැත්තට අදිනවා. මෝහ සල්ලෙන් කරකවනවා කිව්වහම හිතන්න මේ චේතනා කියන උදුළු මිටින් අරගෙන දකුණු පැත්තට අදිනවා. දැන් මොකද වෙන්නේ? අර මෙහෙම තියෙන එක ගිහිල්ලා මෙහෙම ලොක් වෙනවා නේ. ඒක තමයි මේ දකුණු පැත්තෙන් පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් ඕක ලොක් වුණාම ඕක අංශ කණුවකින් කැරකෙනවා. ඒ අංශ කණුවකින් කැරකෙන්නේ මේ පැත්තේ තියෙන අභිජ්ජා කියන එක චේතනාවත් එක්ක එක්කා වෙනවා. ඒකට මෙතනින් දොර පොල්ලක් හැදෙනවා. දැන් ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් බලන්න මේ කබලින්කාර ආහාරයෙන් ඉඳන් බැලුවාම විඥාන ආහාරේ පේන්නේ නැහැ. මැද්දේ කබඩ් එකක් ගහලා. විඥාන ආහාරයෙන් ඉඳන් බැලුවාම කබලින්කාර ආහාරේ පේන්නේ නැහැ. මැද්දේ කබඩ් එකක් තියෙනවා නේද? ඉතින් ওই දොර පොල්ල තමයි ගලවන්නේ කියලා කිව්වේ. ඉතින් මේ දොර පොල්ල කොහොමද ගැලවෙන්නේ? අර ධාතු මනසිකාරේ නේද? අසූචි පටවිය මගේ නෙමෙයි කියලා ගත්තාම අන්න අනත්ත ලක්ෂණේ ආව ප්‍රඥාව ඇති වුණා. ඒකෙන් අවිද්‍යාව කියන දොර අගුල ගැලවිලා ගියා. ඉතින් මතක තියාගන්න දොර පොල්ල විතරයි ගැලෙන්නේ. දොර තාම තියෙනවා. එහෙනම් ඒක හුලඟට පැද්දෙනවා නේ. එහෙනම් මෙන්න මේ ප්‍රඥා කියන ඇහැට පේනවා මෙන්න මෙයා. ඒක තමයි ඊළඟට පෙන්වන්නේ. මහාන පිම්මෙන වර්ගයේ මැඩියා යන ක්‍රෝධයට නමකි. සුමේදේ ආයුධගෙන සාරා බලවත් ක්‍රෝධය නැමැති මැඩියා උගුලා දමව යන අර්ථයයි. ඒකට මේකේ ලකුණු කරලා තියෙනවා මේ මැඩියයි කියලා මේ ක්‍රෝධූපායාසයට නේද? එතකොට දැන් මට කියන්න පුළුවන් මම යම්කිසි ධර්මයක් අවබෝධ වෙලා මාත් එක්ක ඇවිදින අයට මං කිව්වා ඒ අය ඉන්නේ හරි මිනිස්සු ඉන්නේ හරි තරහයකින් කියලා. ඉතින් ඒ අයට නම් ඒක තේරුනේ නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිස්සෙකුට ඒ දුක් කරදරයක් ඇති වුනහම සෝචති කිලමති පරිදේවති උරත්තාලින්ගං අන්දති කියලා. පපුවට ගා ගන්න. පපුවට ගා ගත්තාම ඉතින් පටිඝානුසය ඇති වෙනවා. එතකොට එයා මේකෙන් ගැලවෙන විදියක් ගන්නෙ නෑ. ඒක නිසා එයා සුඛ වේදනාවක ස්පර්ශයක් හොයනවා. එතකොට රාගානුසය කියන එක ඇති වෙනවා. සමුදය අස්තංගමී කියන එක දන්නේ නෑ. ඒක නිසා අවිද්‍යානුසය ඇති වෙනවා. එක ප්‍රශ්නෙන් ප්‍රශ්න තුනක්ම හදාගත්තා. දැන් එතකොට උදාහරණයක් ඇට කියනවා නම් ඔය ඕස්ට්‍රේලියාවේම ඔය වැඩ කරන සුදු ජාතිකයෝ ඒගොල්ලන්ට ඔය ටිකක් වැඩ වැඩි වුණාම ස්ට්‍රෙස් එකක් ඇති වුණාම දුවගෙන යනවා මට චොක්ලට් ඕනි මට කොෆි ඕනි කියලා ඔය මැෂින් එකට දුවගෙන යනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලන්ට මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නීය දුකට බේත තමයි චොක්ලට් එකක් කටේ දා ගන්නවා කියන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? රාගානුසය ඇති වෙනවා. එක ප්‍රශ්නෙන් ප්‍රශ්න තුනක් හදා ගන්න. දැන් මෙයා මේ මගපලලාභියා. එයා දන්නවා මේක විසඳුමක් නෙමෙයි. ඕගොල්ලෝ ඉගෙන ගන්නනේ පොතලී සූත්‍රයේදී. පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ. පළතුරු ගෙඩිය විසි කරලා ඉන්නත් බෑ. එහෙනම් මොකද්ද උත්තරේ උනේ? නිවනින් පිටත දෙයක් ගන්න එපා නේද? ඒකනේ ක්‍රෝධූපායාසයට උත්තරේ උනේ. එතකොට ඊළඟ ඉතින් ඕක දාලා තියෙන මේ පිම්මෙන වර්ගයේ මෙඩියා කියලා එහෙම කියන්නේ. ඕගලන්ට තරහ ගියාම පිම්බෙනවනේ නේද? ඊළඟට පෙන්නනවා මාන දෙමන් සංදී යනු විචිකිච්ඡාවටවත් සැකේට නමකි. සුමේදී ආයුධගෙන සාරා විචිකිච්ඡාව නැමැති දෙමන් සංදී දුරු කරව යන අර්ථයයි. එතකොට අපි මේ විචිකිච්ඡාව මෙතන ලකුණු කරලා තියෙනවා ඕගලන්ට පේනවා. පස්වෙනි කාරණේ විචිකිච්ඡාව කියලා නේද? දැන් බලන්න ටිකකට ඉස්සෙල්ලා බුදුහාමුදුරු කිව්වා නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ගියා කියලා. දැන් බුදුහාමුදුරු කියනනේ ආයිත් එයා එනවා කියලා. මොකද බුදුහාමුදුරන්ට වැරදිලාද? නෑ මේ විචිකිච්ඡාව අර ඉස්සෙල්ලා තිබිච්ච විචිකිච්ඡාව නෙමෙයි. මුලින් තිබුණේ තථාගතයන් වහන්සේ අරිය සම්මා සම්බුද්ධද. ආර්ය අෂ්ටාංගික මාර්ගේ හරිද?
දැන් එයා මගපල ලැබලා එයා පිළිගන්නවා හරියට මග හරියි කියලා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මං කොහොමද මේක වඩන්නේ? හරියට මග වඩන්නේ කොහොමද? දැන් ඕගොල්ලෝ තහන්නේ කොහොමද භාවනා කරන්නේ කියලා නේද? ඉතින් දන්න කෙනකින් අහගත්තා නම් ඒක හරියනවා නේද? මේ විචිකිච්ඡාව පස් ආකාර වෙනවා. ඒක පස් ආකාර වෙන්නේ මෙතන තියෙන මච්චරිය තියෙනවානේ මසුරු බව. ඒකත් පස් ආකාර වෙනවා. පේනවද අපි ලකුණු කරලා තියෙනවා. ගිද්දි ලෝභයයි වේදනාවයි අතර ලාභ මච්චරිය. වේදනාවයි ජාතියයි අතර ආවාස මච්චරිය. ආවාස කිව්වම ගෙවල් දොරවල් නේද? හැබැයි විඥානේ ලොකුම ගේ ගන්න මේ ශරීරේ. ඊළඟට වේදනාවයි ජරාවයි අතර කුල මච්චරිය. හොඳ කුලයක් අපි අල්ලගෙන තින්නේ. මොකද්ද? ජරා වෙන කුලයක් තමයි අපි අල්ලගෙන තින්නේ. ඊළඟට වේදනාවයි පරාමාස කාය ග්‍රන්ථයයි අතර වන්න මච්චරිය. වන්නනාව නේද? එතන වේදනාවයි මනෝ සංචේතනාහාරය අතර ධම්ම මච්චරිය. ඉතින් මේ මච්චරිය පස් ආකාරයනකොට විචිකිච්ඡාවත් පස් ආකාරයෙන්. අපි උදාහරණයක් ගමු. ඉතින් දැන් ඕගොල්ලෝ මොනවා හරි මිලදී ගත්තා ස්ටොක් මාකට් එකේ නේද ෂෙයාර්ස්. එතකොට ඉතින් ඒ කොටස් ගත්තට පස්සේ දැන් ඕගලන්ට සැකයිනේ මේක ගාණ වැඩි වේද අඩු වේද කියලා නේද? ඒක ලාභ මච්චරිය නිසා සැකයක් තියෙනවා. මරණ මොහොතක ගන්නකො. මරණ මොහොතක කල්පනා කරනවා මට මනවඩනා රූපයක් ලැබෙයිද නේද? ඊළඟ භවයේදී දැන් Tamanට දැන් රූපයක් තියෙනවනේ ඊළඟ එකෙදිත් ඇහැ කනක් පේන රූපයක් ලැබෙයිද? ඒතර ආවාස මච්චරිය නිසා විචිකිච්ඡාවක් තියෙනවා. රාතන් වහන්සේ පෙන්වන මේ මනෝ සංචේතන ආහාරයෙන් දකුණු පැත්තට යමක් වෙනවද ඒ ඔක්කොම පස් ආකාරයෙන්. ඒ කියන්නේ මුසාවාදයක් පස් ආකාරයෙන්. උදාහරණයක් ගන්නකො. ලාභය සඳහා මිනිස්සු බොරු කියනවන්නේ. එතකොට වන්න මච්චරියට උදාහරණයක් ගන්න. හිතන්න බලන්න ඕගොල්ලන් රස්සාවෙන් දොට්ට දැම්ම. ඒ පාර ඉක්මනට ගිහිල්ලා කොහෙන් හරි රස්සාවක් හොයා ගන්න. ඉතින් යාළුවෙක් ඇවිල්ලා අහනවා කොහොමද දැන් පරණ තැනත් තාම වැඩ කරන්නේ? නෑ මං එතනින් අයින් වෙලා වෙන තැනකට ගියා කියනවා. අර දොට්ට දැම්මා කියන එක කියන්නේ නෑ නේද? තමන්ගේ වන්නනාවට ඒක හොඳ නෑනේ රිපියුටේෂන් එකට. වැඩ බැරියයිනේ දොට්ට දාන්නේ නේද? ඒතර මේ ඔක්කොම ධර්මයන් පස් ආකාර වෙනවා. ඉතින් අපි ඉගෙන ගත්ත විචිකිච්ඡාවට බේත අර දන්න කෙනකින් අහගත්තා නම් හරියට මගේ එහෙම වඩන්නේ කොහොමද කියලා ඒක අයින් කර ගන්න පුළුවන්. ඒතකොට ඒක අයින් කරාම ආපහු පෙන්නනවා මහාන අලු පෙරහණ යනෝ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහට නමයි. ආයුධගෙන සාරා පංච නීවරණ නැමැති අලු පෙරහණ පහ කරව යන අර්ථයෙන්. ඉතින් අපි මේකේ ලකුණු කරලා තිනවා කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්චේ කුක්කුච්චේ විචිකිච්ඡා. විචිකිච්ඡාව තුන්වෙනි පාඩකට ආව දැන් නේද? එතකොට මේ කාමච්ඡන්දේ මතකද අපි ඉගෙන ගත්තා මේ ඊයේ. මතකද ඉස්සලාම අපි කාමී. මොකද්ද කාමී කියන්නේ? මේ ලෝකේ තියෙන ලස්සන මල් වගේ දේවල්ද? නෑ නේද? සංකප්ප රාගෝ පුරුසස්ස කාම. මතකද අපි දකුණු පැත්තේ සංකල්පේ ලකුණු කළා. ඒකට රාග වෙලා තමයි කාම. කාමච්ඡන්දේ. මතකද අර ලී ටිකක් අරගෙන මේ ලාභයට හම්බෙලා මේසයක් හදාගන්න ඕනි කියලා කල්පනා කළයි කියන්නේ. ඕකකින් තව දෙවිදිහකට පෙන්වන්න පුළුවන්. දැන් ඔය බොජ්ජංග සංයුත්තේ තියෙනවා කාය සූත්‍රය කියලා සූත්‍රයක්. එතකොට මේ තථාගතයන් වහන්සේ පවසනවා මහණෙනි මේ පංච නීවරණ අනාහාරව ඇති වෙන්නේ. ආහාර ඇතුවයි ඒක ඇති වෙන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වනවා මේ කාමච්ඡන්දේ ඇති වෙන්නේ මහණෙනි සුබ නිමිත්තක් ඇත. එහි නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව නූපන් කාමච්ඡන්දයාගේ ඉපදීමටත් උපන් කාමච්ඡන්දයාගේ වැඩි දියුණීමටත් හේතු වේ කියලා. සුබ නිමිත්තක් තියෙනවා. ඒ සුබ නිමිත්තට ගන්න මේ මනවඩනා රූපයක්. ලස්සන කාන්තාව, පුරුෂයෙක්, බබෙක් නේද? ඒකවල නුසුදුසු ලෙස වැරදි ලෙස හිතනවා කියන්නේ අයනිසෝ මනසකාරය. මොකද්ද අපි හිතන්නේ? අපි හිතනවා සුබයි කියලා නේද? තියෙන්නේ නම් මල මුත්‍රා ගොඩක් අසුබයක් තියෙන්නේ. එහෙම හිතන්නේ නැතුව අපි සුබයි කියලා හිතනවා. එහෙම සිතීමෙන් මේ නැති කාමච්ඡන්දයන් ඇති වෙනවා. ඇති වෙලා තියෙන කාමච්ඡන්දේ වැඩි දියුණු වෙනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඊළඟට තවත් විදිහකට කියන්න පුළුවන්. දැන් මං කිව්වා මම පොඩි කාලේ කැකිලි මාරුවක් කාලා තියෙනවා. තාම කිසිම කෙනෙක් මට ඒ විදිහ කැකිලි මාරුවක් හදලා දීලා නැහැ කියලා නේද? එතකොට පොඩි කාලේ කාපු එක ගැන තියෙන එකට කියනවා
සර සංකප්පය කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා memories and intentions කියලා. අන්න ඒක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් මේ ජාති වේදනා ජරා කියන ප්‍රදේශේ. එතකොට මම දැන් කනකොට කැකිරි මාළුවක් ඒක නිරූපණය කරලා පෙන්වන්න පුළුවන් මේ ගිද්දි ලෝභ වේදනා ජාති කියන ඒ ප්‍රදේශේ. ඉතින් මේ ඒරියාස් දෙක කාටවත් ගැලපෙන්නේ නැහැ. මොකද පොඩි කාලේ ජරාව තියෙන ජාතිය හරි ජාතිය ගිද්දි ලෝභය හරි. මේක එන්නෙන් ඈත් වුණාම මේ දෙක සමාන වෙන්නේ නැහැ. ඉතින් ඕක සමාන වෙන්නේ නැතුණාම අපේ මෝඩකම තමයි අපි හිතන ඕක හදන්න පුළුවන් කියලා. කියලා විඥානීය බැස ගන්න සලස්සන. අන්න ඒක තමයි කාමච්ඡන්දේ කියන්නේ. දැන් ඕගොල්ලෝ පෙලක් වෙලාවට බත් ටිකක් කනකොට හිතනව නේද? ලුණු මිරිස් චුට්ටක් තිබුණා නම් කියලා. අන්න විඥානීය බැස ගන්න සලස්සවන්න කාමච්ඡන්දේ. ඉතින් ওই ලුණු මිරිස් චුට්ට හිතේ තියාගෙන ඒ බත් ටිකම කෑවටම හරියන්නේ නැහැ නේද? රවුන්ඩ් දෙකක් යනකොට ව්‍යාපාදේ. තව රවුන්ඩ් දෙකක් කරකවනකොට තීන මිද්දේ කියන එක ඇති වෙනවා. ඒතකොට දැන් අපි කාමච්ඡන්දය තුන් ආකාරයකට ඉගෙන ගත්තා නේද? ඒතකොට මේකට බේත මොකද්ද කාමච්ඡන්දයට? දැන් බුදුහාමුදුරුවෝ කිව්වා සුබ නිමිත්තක් තියෙනවා ඒකේ නුසුදුසු ලෙස වැරදි ලෙස හිතනවා කියලා. එහෙනම් අපි හරියට හිතමු. මොකද්ද හිතන්න ඕන? අසුබයි කියලා නේ. ඒ කියන්නේ දෙතිස් කුණක භාවනාව. අසුභානුපස්සී භාවනාව කළේ අපි නේද? කෙස්ලොම් නීද ආදී වශයෙන් බැලුවේ. එතකොට කාමච්ඡන්දේ යනවා. දැන් ඊළඟට ව්‍යාපාදේ. ඒ ව්‍යාපාදයටත් බුදුහාමුදුරු පෙන්නනවා අර කාය සූත්‍රයේ මහණෙනි ප්‍රතිගනිමිත්තක් ඇත. ඒ නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම් බහුල බව නූපන් ව්‍යාපාදයාගේ ඉපදීමටත් උපන් ව්‍යාපාදයාගේ වැඩි දියුණීමටත් හේතු වේ කියලා. ප්‍රතිගනිමිත්තක් තියෙනවා. අන්න ඒකට ගන්න ඕගොල්ලන් දැන් අර 100ගේ කතාව. 100ගේ රසාංගුරු ගිහිලා නේද? ජරාවටපත් වෙලා. එතකොට මේ නුසුදුසුස වැරදි ලෙස හිතනවා. මොකද්ද 100 හිතන්නේ? 100 නම් කියනවා අබයි සුදුරුයි කහයි දාලා හැදුවනම් උක හරියනවා කියලා නේද? ඒ කියන්නේ මේක ස්පර්ශ කළා පවත්තන්න නේද? ඒ කියන්නේ සුභයට නිට්ටය කියන එක එක්කව කළා සුඛයි කියන එක නේද? එතකොට අර යා සුඛයි කියලා හිතන්නේ. ඒකට වැරදියට සිතීම් බහුල නිසා නූපන් ව්‍යාපාදයාගේ ඉපදීමත් උපන් ව්‍යාපාදයාගේ වැඩි දියුණීමටත් හේතු වෙනවා. එතකොට ඉතින් දැන් එහෙමනම් දැන් බලන්න මේකට බේත මොකද්ද? දැන් අපි මේ ශරීරේ ජරා වෙලානේ තියෙන්නේ. මේක අපේ పూర్ව කර්මය නේද? ඉතින් ඒකට කරන්න තියෙන්නේ මොකද්ද? කෑ ගහලා වැඩක් නැහැ නේද 100? මෙත්තාව තමයි පවත්තන්නේ. මේ పూర్ව කර්මයෙන් අයින් වෙන්න ඒ මෛත්‍රිය තමයි වඩන්නේ. එහෙනම් ව්‍යාපාදයට බේත මෙත්තාව. ඊළඟට තීන මිද්දේ. ඔය මිද්දේ කියලා කියන්නේ චෛතසිකයන්ගේ අකර්මණ්‍ය භාවය. ඒ කියන්නේ මේ සංඥා වේදනා චේතනා වාගේවා රෝගී කියන එක තියෙනවා. චිත්තේ යම් කිසි අලසභාවයක් තියෙනවද? ඒකට කියනවා තීනිය කියලා. එතකොට තීන මිද්ද කියන්නේ චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍ය භාවය. දැන් මේ ඕගොල්ලෝ ওই බත් එහෙම ටිකක් වැඩිපුර කෑවහම නිදිමත එනවනේ. සාමාන්‍ය ප්‍රමාණයකට කෑවහම ඒක නෑ. ඒ කියන්නේ මොකද්ද? ඕනාවට වඩා කාලා නේද? අන්න ඒ වගේ තමයි. බලන්න මේ කබලින්කාර ආහාරයෙන් පස්සේ වට දෙකක් කැරකෙවුවම කාමච්ඡන්දය. එතනින් නවත්තන්න නැතුව තව දෙකක් කැරකෙවුව ව්‍යාපාදේ. තව දෙකක් කැරකෙවුවම තීන විද්‍ය ඕනාවට වඩා කරකෝලා තියෙනවා නේද? ඔය තීන විද්‍ය හැදුනහම ඕගොල්ලෝ හරියට නිකන් මේ පැරලයිස් වෙලා වගේ. දැන් ඕගොල්ලෝ දන්න ඔය පෙලක් වෙලාවට ළමයි මේ ගේම් ගගහ ටීවී බල බල ඉන්නවනේ. අම්මා මොකද කරන්නේ? ඇවිල්ලා ටීවී එකේ මෝෆ් කරලා ගිහි පාඩම් කරගන්නවා. දුවගෙන යනවා. ඈ ඔහි කම්මැලිය වගේ වාඩි වෙලා ඉන්නවනේ. මොකද අර පංචකාමයට යට වුණාම ඉතින් යාගේ තීන විද්ද ස්වභාවයෙන් එයා ඉන්නේ. පැරලයිස් වෙලා වගේ. ඒතකොට මේකට බේත් දෙකක් තියෙනවා. මොකක්ද මේ බේත් දෙක? එකක් තමයි හොඳ විරියක් ගන්න ඕනේ. අනිත් එක තමයි ආලෝකය වෙණී කරන්න ඕනේ. අමතක වෙනවා ලියා ගන්න බේත් දෙක එකක් තමයි විරිය අනිත් එක තමයි ආලෝකය මෙනෙහි කිරීම. දැන් ඕගොල්ලෝ මේ හරි නේද? විරියයි ආලෝකය මෙනෙහි කිරීම. දැන් ඕගොල්ලෝ මේ භාවනා කරනකොට ඕගලන්ට පෙලක් වෙලාවට නිින්ද යනවනේ. හරි සන්තෝෂයි නේද ඒකට?
ඔන්න ඕස්ට්‍රේලියාවේ මාත් එක්ක වැඩ කරන සුදු එක්කෙනෙක් ඉන්නවා. එයා කියනවා එයා හරි ආසලු භාවනා කරා. මං හැම මොකද කියලා. හොඳට නිදා ගන්න පුළුවන් කියලා. ඒකට අහු වෙන්න එපා. ඒකට අහු වුණොත් මොකද වෙන්නේ? ඕගොල්ලෝ භාවනා කරන්න ගත්ත ගම විඥානේ ඕගොල්ලන්ව නිින්දට දානවා. දැන් කල්පනා කරන්න ඕනේ මේ පැය භාගේ මගේ. ඔය රාත්‍රී කාලේ නිදාගත්තම අදයි නේද? හොඳට ගන්න මේ පැය භාගේ මගේ කියලා හොඳ විරියක් ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් මෙතන මේ කරවල ස්වභාවයක් තියෙනවා. අර එළිය කට්ට අවුව තියෙනවා නේද? එතකොට දැන් දවල්ට කට්ට අවුව එහෙම දැකලා දැන් තමන්ට මේ භාවනා කරනකොට නිදිමත ගතිය එනවනම් අන්න තමන් මෙනෙහි කරන්න ඕනි ආලෝකය. මම මෙහෙම කට්ට අවුව දැක්කා කියලා. එතකොට අර තීන විද්ද ස්වභාවය යනවා. ඕගොල්ලෝ දන්නවද? ඕගොල්ලෝ මේ අරගෙන තියෙන හැම තීරණයක්ම අරන් තින්නේ තීන විද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ කියලා. රාතන් වහන්සේ කිව්වා මට පුදුම හිතුණා. අපි හිතන්නේ අපි හොඳ ප්‍රඥාවන්ත තීරණේ ගන්න කියලා නේ. රාතන් වහන්සේ පෙන්න ඔක්කොම තීන විද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ කියලා. දැන් ඒ කියන්නේ මොකද්ද? අපි පෙන්නනවා නම් උදාහරණයක්. ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මිනිස්සු ඒ සුදු අය අපි වගේ එක ගෙදරකට වෙලා ගොඩක් කල් ඉන්නේ නැහැ. අවුරුදු 3ක් විතර ඉඳලා ඒ ගේ විකුල්ලා වෙන ගෙදරකට යනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? ඔය සෙන්සුරාදා ඉරිදා පත්තරේ බලලා එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක හරි බලලා ඔන්න ගෙවල් බලන්න යනවා. පළවෙනි ගේ බලලා කියනවා මේක මේ නෝත් ෆේසින් නැහැ කියලා උතුරට වැටලා නැහැ අවුව ටිකක් වැටෙන්න බෑ නේ. ඊළඟ දෙවෙනි ගේ බලලා කියනවා මේකේ කුස්සිය පොඩි. තුන්වෙනි ගේ බලලා ඉඳන් කියනවා මේක මේ හතරමං හන්දියකට වැටලා තියෙන වාහන වල එලි හැම ගෙදෙට්ට වැටෙනවා කියලා. ඉතින් ඔහොම කියාගෙන යනවා. දැන් ඉතින් ඒගොල්ලෝ සඳුදා ඉඳන් සිකුරාදාට වැඩට යනවා. සෙන්සුරාදා ඉරිදා ගෙවල් බලන්න යනවා. විවේකයක් නැහැ නේද? ගෙවල් 60ක් 70ක් දැන් බලලා. හොඳටම හෙම්බත් වෙලා. දැන් මොකද කියන්නේ? අර දෙවෙනිට බලපුගේ ඕකේ කුස්සිය පොඩි වුණාට කමක් නැහැ මම ඕක හදා ගන්නම් කියලා ඔන්නෝක ගම්මුයි කියනවා. අර තීන මිද්ද අවස්ථාවටපත් වුණා. මෝහයෙන් තීරණේ ගත්තා. ඕගොල්ලෝ මහත්ය හොයාගත්තද නෝනා හොයාගත්තද? ඒවා ඔක්කොම කරලා තියෙන්නේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ. ඇයි එහෙම කියන්නේ? මේ අතේ මයිලුයි අරවයි මේවයි තීන හැටියට ඕගොල්ලෝ හොඳ ආලෝකයක් ඇතුව බැලුවා නම් මේක ගන්නෙ නෑ. මේක මේ කියන්නේ ඉද්ධිපාද ධර්මයක්. ඔය ආලෝකයෙන් තමයි අපි දැනගන්නේ අපි ජරාවටපත් වෙනවා. ඒතර ජරාවටපත් වෙනවා කියලා දන්නේ නැතුව අර රෝගී සංඥාවක් මගේ කියලා ගන්නවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත තීන මිද්දේකට බේත් දෙකක් ඉගෙන ගත්ත ආලෝකයයි විරියයි. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච. ඒක දෙක එකට දාලා කියනවා බිම හෙලපු බැලුම් බෝලයක් වාගේ සිත සැලෙන ස්වභාවය කියලා. සිත එකඟ වෙන්නේ. දැන් අපි ඒක වෙන් කරලා ඇඳලා තියෙනවා. පේනවද? මෙතන උද්දච්චය, මෙතන කුක්කුච්චය කියලා. එතකොට මේ උද්දච්චය කියන එකට හේතුවක් තියෙනවා, ප්‍රත්‍යක් තියෙනවා. හේතුව හැටියට තියෙන කාම සංඥාව. කාම සංඥාව අමතක වෙනවා නම් ලියා ගන්න පුළුවන්. ප්‍රත්‍ය සාධාරණ කාරණේ හැටියට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඇලුම් කටයුතු ආලම්බණය නිසා ඇතිවෙන උද්දච්චයක් තියෙනවා. ඇලුම් කටයුතු ආලම්බණය නිසා ඇතිවෙන උද්දච්චය. අනිත් අතට තියෙනවා ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇතිවෙන උද්දච්චය. ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇතිවෙන උද්දච්චය. එතකොට අපි ඇලුම් කටයුතු ආලම්බණයට උදාහරණයක් ගත්තොත් හිතන්න බලන්න වහලෙක් ඉන්නවා ස්ලේව් කෙනෙක්. ඒ වහලට වහලගේ අයිතිකාරයා කියනවා මෙන්න මේ අහවල් තැන සංගීත සංදර්ශනයක් තියෙනවා. Taman එතෙන්ට ගිහිල්ලා පුටු පෙළි ලෑස්ති කරන්න ඕනේ. බැරි වෙලාවත් මේ සින්දු අහන්න ප්‍රමාද වුණොත් මන් ඔබ මරණවා කියලා තර්ජනය කරලා එවනවා. ඉතින් දැන් මේ වහලයි සින්දු කියන තැනට ගිහිල්ලා පුටු පෙළියක් ලෑස්ති කරනවා. දැන් ඉතින් අර සින්දු යනවනේ. ඉතින් පළවෙනි පෙළියටම පොඩ්ඩක් ඇඳට අත තියාගෙන සින්දුවකට කන් දෙන්න. කන් දෙනකොට එයාට මතක් වෙනවා මහත්තයා කිව්වා මාව මරණවා කියලා. ඒ පාර සින්දු අහන එක පැත්තකට දාලා පුටු හදන්න යනවා. දැන් පුටු හදාගෙන යනකොට එයාගේ සින්දුවට හිතල්ලලා නැතිනේ. ආපහු අර සින්දුවට යනවා. සිත එකඟ වෙන්නේ නැහැ නේද?
ඔය වහලගේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? එයා හිතනවා මේ සින්දුව පවතිනවයි කියලා නේද? නිට්ටයයි කියලා. එතකොට ඒක තමයි මේ ඇලුම් කටයුතු ආලම්බණී නිසා ඇතිවෙන්නා වූ ඒ උද්දච්චය. ඊළඟට තියෙනවා ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වෙන උද්දච්චය. දැන් ඕගොල්ලෝ ඊයේ භාවනාවක් කළා රසූචි පටවි මගේ නෙමෙයි කියලා ගත්තා. ගත්තාම පෙලක් අය ගියානේ ආලෝකයෙන් දැක්කන් නේද? ආකාසඤ්ඤායතනේ පෙලක් අයට විඥානඤ්ඤායතනේ ඔහොම ගියා. ඉතින් ඔතන පොඩ්ඩක් ඉන්න හිතුණා නේද? ආලෝකයේ බල බලාරේ. ඒ කියන්නේ මොකද්ද? මේ නිර්වාණයට යන්නයි කියලා ආවේ. භාගයක් දුර ගිහිල්ලා ධානයක් අල්ලගෙන ඉන්නවා නේද? ඒක තමයි ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වෙන උද්දච්චය. ඒක හරියට මෙතනින් මිනිස්සු පිටත් වෙනවා මේ පේරාදෙනී ගාඩන් එක බලන්න කියලා. භාගයක් දුර යනකොට මහන්සියි කියලා ඔය තේ බොන්න පොඩි ගාඩන් එකක නතර වෙලා දැන් ඉතින් තේක බොන ගමන් කියන මේ රෝස මල් තියෙන ආදී වශයෙන් නේද? එතකොට ඒ කියන්නේ මේ පේරාදෙනීට යනවා කියන්නේ නිර්වාණයට යන්නේ නැතුව මග මේ ධානයක් අල්ලගෙන ඉන්නවා කියන්නේ. එතකොට එහෙනම් මේකේ බේතත් දෙආකාර වෙනවයි කියලා පේනවා. ඒ කියන්නේ දැන් අර ඇලුම් කටයුතු ආලම්බනේ නිසා නම් ඇති වෙන්නේ අර වහලගේ කතාව නේද? එවනම් අපි මේ වහලව නැගිටව ගන්න එපා නේද? එවනම් අට්ටික සංඥා වගේ එකක් භාවිතා කළා අන්න යාව අර ධානයන් කරා ගෙනියනවා. එතකොට මේ ධානයට ගෙනිච්චට පස්සේ දැන් කල්පනා කරන්න ඕනේ මට ඕනි මේ ධානය නෙමෙයි මට ඕනි නිර්වාණයයි කියලා නිර්වාණයට මනස යොමු කරන්න ඕනේ. එහෙනම් ඕගලන්ට පේනවා මේ වහලටත් මේ උද්දච්චයටත් මේ මැඩියටත් ප්‍රෝධු දැඩි වේසටත් එකම උත්තරේ තියෙන අන්තිමට නේද? නිවනෙන් පිටත දෙයක් ගන්න එපා කියන එක තමයි උත්තරේට අවිල්ලා තියෙන්නේ. එතකොට මේ උද්දච්චය අයින් කළායින් පස්සේ මෙතන පෙනෙනවා කුක්කුච්චිය කියන එක. ඒ කුක්කුච්චේ අර්ථ දක්වනවා කරගත්තා වූ වරද පිළිමදෝ පසුතැවීම කුක්කුච්චිය කියලා. කරගත්තා වූ වරද පිළිමදෝ පසුතැවීම කුක්කුච්චිය. ඊළඟට ආපහු පෙන්නනවා කරගන්න බැරි වෙච්ච හොඳ පිළිමදෝ පසුතැවීමත් කුක්කුච්චි. කරගන්න බැරි වෙච්ච හොඳ පිළිබඳව පසුතැවීමත් කුක්කුච්චිය. එතකොට ඔය කරගන්න බැරි වෙච්ච හොඳ පිළිබඳව පසුතැවීමට අපි උදාහරණයක් ගන්නවා නම් දැන් හිතන්න බලන්න ඕගලන්ට විභාගයක් කරන්න තියෙනවා. හොඳට මහන්සි වෙනවා විභාගෙට. ප්‍රශ්න 5ක් තිබුණා 3කට උත්තර ලිව්වා. තව 2කට ලියන්න තියෙනවා. හොඳට ලියන්නත් දන්නවා මහන්සිලා න්යාවෙ නේ. අනේ වෙලාව බැලුවම වෙලාව ඉවරයි. දැන් ඉතින් කල්පනා කරනවා අනේ අපරාධي මම මෙච්චර මහන්සි වුණා. මේක කරගන්න බැරි වුණානේ වෙලාව පොඩ්ඩක් මදි වුණානේ කියලා නේද? ඒක තමයි කරගන්න බැරි වෙච්ච හොඳ පිළිමදව පසුතැවීම. ඕක ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කියවෙනවා state of wondering what to do කියලා. දැන් මොකද කරන්නේ කියලා කල්පනා කරනවා. ඊළඟට තියෙනවා කරගත්තා වූ වරද පිළිමදව පසුතැවීම. ඒකට උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් කල්පනා කරනවා ඔය ලලිත් මහත්තයා කිව්වට අපේ මිදුලේ මෙතනම තියෙනවා ඉන්නවා මේ පණුවෙක් අන්න මුල්ලුවක් ගෙනල්ලා අනිනවා. මොකද වෙන්නේ? පණුවේ දෙකට කැපිලා මැරිලා යනවා. දැන් ඉතින් කල්පනා කරනවා ෂා හරි අපරාධයක් නෙමෙයි උනේ. දැන් පහවදා උදේ භාවනා කරන්න ගිහිල්ලා කියනවා පාණාතිපාතා වේරමණී සික්ඛාවදං සමාදියාමි. කිව්ව ගමන් මොකක්ද එන්නේ? අර පණුවා මැරිච්ච එක. ලේසියෙන් ගැලවෙන්න බෑ. හරියට නිකන් සර්පෙක් දෂ්ට කරනවා වගේ. ඒකට බේරෙන්න තියෙන්නේ තමන් ගන්න ඕනේ හොඳ තීරණයක්. මගේ අතින් මේක වුණා. මේක වැරදි කියලා මම පිළිගන්නවා. ඊට පස්සේ මම මේක කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්න ඕනේ. හැබැයි බොරුවට හෙටත් මල් හිටවන්න හිතේ තියාගෙන ඕක කිව්වට හරියන්නේ නැහැ. මොකද විඥානය දන්නවා මේ බොරුවක් තමයි කරන්නේ කියලා. එහෙම ගත්තා වුණා දෙවිනි පාරට එයා එනවා. ආවයින් පස්සේ මතක් කරගන්නවා මගේ අතින් මේක සිද්ධ වුණා. මේක වැරදි කියලා මම පිළිගන්නවා. ඊට පස්සේ මම මේක කරන්නේ නැtei කියලා තීරණයක් ගත්තා කියලා. එයා තුන්වෙනි පාරටත් එනවා. ආවහම අර තීරණය මතක් කරගන්න. හතරවෙනි පාරට එනකොට ඕගලම සමාධියෙන් වටන්න තරම් එයාගේ ගැම්මක් නැහැ. එතකොට ඒක තමයි මේ කරගත්තා වූ වරද පිළිබඳව ඒ පසුතැවීම. එතකොට ඒ කුක්කුච්චියට හේතුවක් තියෙනවා ප්‍රත්‍යක් තියෙනවා. හේතුව හැටියට තියෙන්නේ ditthi අනුසය.
ප්‍රත්‍ය සාධාරණ කාරණේ හැටියට තියෙන්නේ නොපිරුණු නුවණ. සාධාරණ කාරණේ නොපිරුණු නුවණ. එතකොට අපි නොපිරුණු නුවණට උදාහරණයක් ගන්නවා නම් ඔය බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙම එක භික්ෂුන් වහන්සේ නමකට පානයක් ඩ්‍රින්ක් එකක් හම්බ වුණා. ඒ භික්ෂුවට ඒක බොන්න වුන්නේ නැහැ අනිත් භික්ෂුවට දුන්නා. දුන්නාම මේ භික්ෂුව ඒක බීලා මලා. එතකොට මේ දීපු භික්ෂුවට කුකුසක් ඇති වුණා. මේකෙන් මට ඇවතක් වුණාද කියලා. ඒ පාර අර තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා ගිහිල්ලා ඇහුවා මේකෙන් මට ඇවතක් වුණාද කියලා. තථාගතයන් වහන්සේ ඇහුවා මහාන තොප දන්නේද කියලා. ඒ කියන්නේ වහ දාලා දීලා තිනවා කියන එක දන්නවද කියලා. ඒ භික්ෂුව කොහොමම දන්නේ නැහැ කියලා. එහෙනම් ඒකෙන් ඇවතක් නැති කියලා. එතකොට ඕගොල්ලෝ එකපාරටම තීරණයකට යනවා නේද? දන්නේ නැත්නම් ඇති ප්‍රශ්නයක් නැtei කියලා. ඒක හරියන්නේ නැහැ නේද? මෙහි උසාවියක්වත් පිළිගන්නේ නැහනේ. ඒකේ පෙන්නනවානේ මේ නොදන්නාකම කියන එක නිදහසට කාරණාවක් නෙමෙයි කියලා. ඔක සූත්‍ර පිටකේම කියනවා නම් ඔය තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලෙම එක භික්ෂුවක් ගෙදරකට වැඩියා. සුදු රෙද්දක් දාලා තිබුණා. ඇහුවේ බැලුවේ නෑ වාඩි වුණා. මේ රෙද්ද යට හිටියේ බබෙක්. අර හාමුදුරුවන්ගේ බරට චප් වෙලා ඒ බබා මලා. මැරුණට පස්සේ තථාගතයන් වහන්සේගෙන් ගිහින් ඇහුවා මේකෙන් ඇවතක් වුණාද කියලා. තථාගතයන් වහන්සේ කිව්වා ඔව් කියලා. මහාන අසාම වාඩි වී යුතුයි කියලා කිව්වා. ඒ කියන්නේ අර අම්මගෙන් ඇහුවා නම් අම්මා කියනවා වාඩි වෙන්න එපා බබා ඉන්නේ ඔක යටයි කියලා නේ. එතකොට ඒ කියන්නේ වලක්වා ගත හැකි දේ අපි වලක්වා ගන්න ඕනේ. නොපිරුණු නොවන නිසානේ ඔය ප්‍රශ්නේ නේද? ඉතින් ඕගොල්ලෝ පෙලක් අය දැනගෙන හිටියේ නැහැ නේ මේ පොළො යට පණුව ඉන්නවා කියලා නේ. ඔන්න ඒ නුවණ මම පෙරෙව්වා. පොළො යට පණුව ඉන්නවා. එතකොට දැන් අපි ඉගෙන ගත්ත කුක්කුච්චේට බේත අර නුවණ පුරවා ගත්තා නම් ඒක හරි නේද? ඊළඟට විචිකිච්ඡාව. දැන් මේක මේ තුන්වෙනි පාරටත් ආපු විචිකිච්ඡාව. මේක මේ ආශ්‍රව නසන අවස්ථාවක විචිකිච්ඡාවක් මේ පෙන්වන්නේ. මේකට මේකේ සමුදය ධර්මයේ දැනගන්න ඕනේ. මේ විචිකිච්ඡාවේ සමුදය ධර්මයේ තමයි තීන මිද්දයයි කුක්කුච්චයයි. තීන මිද්දයයි කුක්කුච්චයයි. දැන් ඉතින් තමන් කල්පනා කරනවා මට මේ විචිකිච්ඡාව ඇති වෙලා තියෙනවා. මේක ඇති වෙලා තියෙන්නේ තීන මිද්දේ නිසා. තීන මිද්දේ ඇති වෙන්නේ ව්‍යාපාදයෙන් පස්සේ වට දෙකක් කරකවල. ව්‍යාපාදයේ ඇති වෙන්නේ කාමච්ඡන්දයෙන් පස්සේ වට දෙකක් කරකවල. කාමච්ඡන්දයේ ඇති වෙන්නේ කබලින්කාර ආහාරයෙන් පස්සේ වට දෙකක් කරකවල. එහෙමනම් විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? අන්න අපි හොයාගත්ත මේ රූපය නිසා. කබලින්කාර ආහාරය නිසා. ඇත්ත නෙන්නම්. ඔයගොල්ලෝ අර කඩේකට ගිහිල්ලා ඔය ඉලෙක්ට්‍රිකල් බඩුවක් ගන්නවා නේ. අපි හිතමු මේ ලික්විඩයිසර් එකක් හරි ගත්තයි කියලා ෆෑන් එකක් ගන්න. ඕක ගෙදර ගෙනල්ලා ගහනකම් දන්නේ නැහැනේ වැඩ කරනවද කියලා නේ. එතකොට අර රූපේ තියෙන ප්‍රශ්නේ නිසා තමයි විචිකිච්ඡාව සැකේ. දැන් අපිට ආපහු බලන්න පුළුවන් විචිකිච්ඡාව ඇති වෙන්නේ කුක්කුච්චේ නිසා. කුක්කුච්චේ ඇති වෙන්නේ තීන මිද්දේ නිසා. තීන මිද්දේ ඇති වෙන්නේ ව්‍යාපාදයෙන් පස්සේ වට දෙකක් කරකවල. ව්‍යාපාදයේ ඇති වෙන්නේ කාමච්ඡන්දයෙන් පස්සේ වට දෙකක් කරකවල. කාමච්ඡන්දයේ ඇති වෙන්නේ කබලින්කාර ආහාරයෙන් පස්සේ වට දෙකක් කරකවල. එහෙනම් ආපහු විචිකිච්ඡාව ඇති වෙන්නේ මොකක් නිසාද? රූපේ කබලින්කාර ආහාරය නිසා. ඒත් ඔය කුක්කුච්චේ භාවනාව ටිකක් ගැඹුරුයි. මොකද මේ තීන මිද්දේ නිසා විතරක් නෙමෙයි කුක්කුච්චිය ඇති වෙන්නේ. කාරණා 12ක් විතර කියන්න පුළුවන්. ඒ මක්කේ නිසා කුක්කුච්චිය තියෙනවා. මිච්ඡා දිට්ඨිය නිසා කුක්කුච්චිය. දුස්සීල භාවය නිසා කුක්කුච්චිය. මානය නිසා කුක්කුච්චිය. අප්‍රිය සංපයෝගය නිසා කුක්කුච්චිය. කොහොමද අප්‍රිය සංපයෝගයෙන් කුක්කුච්චිය ඇති වෙන්නේ? දැන් ඕගොල්ලෝ මගුල් ගෙවල් වල එහෙම යනවා නේ. දැන් අද කාලේ මගුල් ගෙවල් වල යනකොට ඒකේ අර හෝල් එකක එහෙමනම් මේ පොතක දාලා තියනවා නේද? මෙන්න මේ 5 දෙනා තමයි මේ මේසේ වාඩි වෙන්නේ කියලා. ඉතින් දැන් ඔන්න ගිහිල්ලා ඔයගොල්ලෝ භාවනා කරන කෙනෙක් හැටියට වාඩි වෙනවා. වාඩි වුණාම තව 4 දෙනෙක් ඉන්නවා 4 දෙනාම බෙබේලා. Taman විතරයි බොන්නේ. දැන් ඉතින් මෙතන අප්‍රිය සංපයෝගයෙන් බෙල්ල හරවල බැලුවාම අන්න පේනවා අර මේසේ නම් ඉන්නේ භාවනා කරනව 5 දෙනෙක්. එක්කෙනෙක්වත් බොන්නේ නැහැ. අන්න කරගන්න බැරි වෙච්ච හොඳ නේද? අන්න ඒක නිසා මේ කුක්කුච්චිය කියන එක තියෙනවා. ඉතින් අපිට ওই ඔක්කොම පාරවල් බලන්න බෑ.
මේ වෙලාවේ අපි බලන්නේ මේ කුක්කුච්චිය ඇති වෙන්නේ තීන මිද්දේ නිසා කියලා මුරට බලන්නේ පාරන. එතකොට මේකට තමයි මේ අලු පෙරහන කියලා කියන්නේ. එතකොට අන්න ඒක අයින් කරාට පස්සේ පෙන්නනවා මහාන ඉදුගුවා යනු රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන උපාදානස්කන්ධ පහට නමකි. සුමේදී ආයුධ වෙනසාරා පංචස්කන්ධයේ නැමැති ඉදුගුවා උදුරාදමෝ යන ආර්ථයයි. එතකොට මේකේ මේ ඉබ්බ ලකුණු කරලා තියෙනවා පේනවද කොළ පාටින්. මේ මෙතන කබලින්කාර ආහාරයේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන නේද? ඒක තමයි ඉබ්බා. පේනවද මේක ඉබ්බාගේ ෂේප් එකට තමයි ඉන්නේ නේද? මේ ඉබ්බාගේ කට වාගේ නේද රූපේ. ඒතොර ඉතුරු කොටස ඕගලන්ට පේනවා ඉබ්බාගේ කට්ට වාගේ. එතකොට ඉතින් මේ ඉබ්බට භාවනාවක් ඕගොල්ලෝ කළානේ නේද? එකක් නෙමෙයි දෙතුන් පාරක්ම කළා. මොකද්ද? සමාධි භාවනා සූත්‍රයෙන් අපි රූපේ වේදනාව එහෙම සමුදය අස්තංගමී බැලුවා. ඉතින් පළවෙනි දවසේම අපි කිව්වනේ සංඥාවේ බලන්න එපා කියලා. දැන් ඉතින් ඕගොල්ලන්ගේ මනස දියුණු වෙලා තියෙනවා දැන් බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? දැන් බලන්න අර ධාතු මනසිකාරය කළා. අසුචි පටවි මගේ නෙමෙයි කියලා ගත්තා. ඒපාර පෙලක් අය ගියා ආකාස සංඥායතනෙ විඥානංචායතනෙ වාගේ තැන්වල නේද? ආලෝකයන් එහෙම පෙන්වනවා. හොඳයි අපි කියමු ආකාස සංඥායතනට ගියායි කියලා. එතකොට ওই ආකාස සංඥායතන සංඥාව අපි අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා ගත්තොත් ආකාස සංඥායතන සංඥාවේ සතුට සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබා ගන්න. මොකද වෙන්නේ? එතකොට ඒකෙන් ඒ සතුට ලැබෙනවා නේ. ඒ කියන්නේ නන්දිය. නන්දියෙන් උපාදානය. ඔතන උපාදානය දිට්ඨි උපාදානය වෙන්නත් පුළුවන් අත්වාද උපාදානය වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි එහෙම වෙන් කරලා කියන්නේ නැහැ. ඒ උපාදානේ භවය. තණ්හාව තමා තුළ පවතිනවා. භවෙන් ජාති. ඒවන ඕගොල්ලෝ ආකාසඤ්ඤායතනෙ හරි ඉපදෙනවා කියන එක තියෙනවා නේද? ඉන් ජරා මරණ ඇති වෙනවා. ඊළඟට අස්තංගමේ බලනවා. ආකාසඤ්ඤායතන සංඥාවේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ. නාබිනන්දති නාබිවදති නාජෝසායති. එවනම් මේ ආකාසඤ්ඤායතන සංඥාවේ සතුටක් නැහැ. ඒ කියන්නේ නන්දියක් නැහැ. ඒ නන්දිය නිරෝධ වෙනවා නම් උපාදානී නිරෝධයි. උපාදානී නිරෝධන පවතිනා වූ තණ්හාවක් නැහැ. භවයේ නිරෝධයි. භවයේ නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධයි. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම නිරුද්ධ වෙනවා. දැන් ඔය කියන්නේ මොකද්ද? සංඥාවේ සමුදය අස්තංගමේ කියන්නේ මොකද්ද? සංඥාව අනිත්‍යයි කියන එක නේද? මතකද අපි හවස ඉගෙන ගත්තා. අනිත්‍ය වඩනවා කියන්නේ සමුදය අස්තංගමේ බලනවා කියන එක. ඉතින් හරියට කළා නම් ඕගලන්ගේ නලල දකුණු පැත්තත් දැනෙනවා. ප්‍රඥා විමුක්තිය ඇති වෙන්නේ හරියට කළා නම්. එතකොට දැන් ඒක තමයි ඉබ්බට බේත. ඉතින් මේකට දාලා තියෙන ඉබ්බා කියලා. මොකද ඒ හේතුව? ඉබ්බා කියන්නේ. දැන් බලන්න ඉබ්බාගේ ලක්ෂණය මොකද්ද? මොකක් හරි එකක් ගත්ත කට්ටාසේ හංග ගන්නවා නේ. ඊට පස්සේ බොහෝ කාලයක් ඉන්නවා නේද? අවුරුදු 500ක් 600ක් ඉන්නවා නේ. අපිත් එහෙමයි නේද? ඔන්න නෝනයි මහත්තයා යනවා. ඉස්සරහින් ලස්සන කාන්තාවක් හරි පුරුෂයෙක් හරි එනවා. ටක් ගාලා කට්ටාසේ හංග ගන්නවා නේ. බොහෝ කාලයක් ඒ සිතුවිල්ල පවතිනවා නේ. පෙලක් අයට කිව්වහම කියනවා නැහැ කියලා. නැහැයි කියලා කියනවා නම් හැම භවයෙම බැඳගෙන තියෙන්නේ එකම කාන්තාව එකම පුරුෂයා වෙන්න ඕනේ. ඕගලන්ගේ අතීත භවයේ බැලුවාම පේනවා හරිය තුච්චයි කියලා. ඒ කියන්නේ එක භවයක තමන්ගේ අම්මා, තව භවයක තමන්ගේ දුව, තව භවයක තමන්ගේ නෝනා. බල්ලු බලල්ලු ආවේ. ඒතර අපි ඉගෙන ගත්ත ඉබ්බට බේත සංඥාවේ සමුදය අස්තංගමේ බලන්නේ කියලා. ඒක අයින් කරාම පෙන්නනවා මහාන මස් කපන වැත්තහ මස් නොවුව යනු පංචකාමයට නමකි. කවර පංචකාමයේදීත් ඇසින් රස විදිය යුතු ප්‍රිය වූ කාන්තාව මනාපු කාමසහගතු ඇල්මැති කරන්නා වූ රූපය. කනින් රස විදිය යුතු ප්‍රිය වූ කාන්තාව මනාපු කාමසහගතු ඇල්මැති කරන්නා වූ ශබ්දය. නාසයෙන් රස විදිය යුතු ප්‍රිය වූ කාන්තාව මනාපු කාමසහගතු ගන්ධය. දිවෙන් රස විඳිය යුතු ප්‍රිය වූ කාන්තාව මනාපු කාමසහගත ඇල්මැති කරන්නා වූ රසය. කයින් රස විඳිය යුතු ප්‍රිය වූ කාන්තාව මනාපු කාමසහගත ඇල්මැති කරන්නා වූ ස්පර්ශය. සුමේදී ආයුධගෙන සාරා කැත්තා මස්ලඹු වැනි පංචකාම ගුණ උදුරා දමෝ යන අර්ථය. එතකොට අර මස් කඩකාරයාගේ මස්ලඹු ළඟට ගිහිල්ලා මස් කෑල්ලක් අරගෙන අන්න කැත්තෙන් කපනවා. මේ කෑල්ල රූප කොටස ඇහැට හොඳයි.
තව කෑල්ලක් කැපුවා චරස් ගාලා සද්දයක් ආව කනට හොඳයි. තව කෑල්ලක් කැපුවා අන්න සුවඳක් තියෙනවා නහයට හොඳයි. තව කෑල්ලක් කැපුවා ඕගොල්ලෝ කියනවා දිවට හොඳයි කියනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කියනවනේ මේ පීකුදු වාගේ ඒවා ශරීරයට හොඳයි කියලා නේද? එතකොට ඒ විදිහට මේ පංචකාමයේ තමයි මේ පෙන්නන්නේ. අන්න ඒක අපි ලකුණු කරලා තියෙනවා මේ ස්පර්ශ ආහාරයේ ස්ටියරින් වීල් එක තියෙන තැන නේද? සුක්කානම තියෙන තැන. ඉතින් උත්තරෙත් එතනම තියෙනවා නේද? මේ ස්පර්ශය නිසායි මේක ඇති වෙන්නේ. ස්පර්ශය නිරෝධ වෙනවා නම් ඒ පංචකාම කතාව නිරෝධ වෙනවා. ඊළඟට පෙන්වනවා මහාන මස්සද්දල්ල යනු නන්දි රාගයට නම් කින්. සුමේදී ආයුධගෙන සාරා මස්සද්දල නම් වූ නන්දි රාගය දුරු කරව යන අර්ථයයි. එතකොට මේකෙන් ලකුණු කරලා තිනවා අන්න නන්දි රාගය කියලා මස්සද්දල නේ. දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වා නේද ගිද්දිලෝභී භාවනාව. ඒක හොඳට කරන්න පුළුවන් නේද දැන්? බලන්න මෙතන තියෙන කාමච්ඡන්දේ. ඒක දික් කළාම ඕගලන්ට ඇති වෙන්නේ දික් කළාම යන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දේ කියන්නේ ජරාවට ඇති කැමැත්ත. ඕගොල්ලෝ ජරාවට කැමති වුණා නම් අනිවාර්යෙන් ව්‍යාධියටත් මරණයටත් කැමති වෙනවා. මෙතන තියෙනවා නන්දිය. ඒ කියන්නේ මම මැරලා ඉපදෙන්නත් කැමති වෙලා තියෙනවා. මොකටද? මේ ලාභ මච්චරිය නේද? කුණුවඹ ගෙඩිය ලාභයි කියලා. ඉතින් හැබැයි මෙතන තියෙන නන්දි රාගය. මේක පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ ඔය සක්කාය දිට්ඨිය තුල තියෙනවා මේ සුඛයි කියන හැඟීම. අන්න ඒකට රාග වෙලා තමයි නන්දි රාගය ඇති වෙන්නේ. උදාහරණකින් කියනවා නම් හිතන්න බලන්න තරුණ ජෝඩුවක් ඉන්නවා බබෙකුත් ඉන්නවා. එතකොට මේ මහත්තයා විතරයි රස්සාව කරන්නේ. නෝනා ඉතින් රස්සාවක් කරන්නේ නැහැ. එයා කෑම උයලා අර බබාව හදාගෙන ඉන්නවා. ඒතකොට ඉතින් මේගොල්ලෝ හිතන්නේ බොහෝ කලක් ඕක පවතිනවයි කියලා නේ. අනේ අවසනාවකට ඔය මහත්තයා ඇක්සිඩන්ට් එකක් හරි වෙලා මැරෙනවා. මැරුණට පස්සේ අර නෝනා කරන්නේ මොකද? ඉන්දියාපු ඇමරිකල හරි අර ළමයාට උගන්වනවා. දැන් ඉතින් ළමයා දොස්තර කෙනෙක් වෙලා. දැන් ඉතින් ඔය අම්මා කියන්නේ කොහොමද ඔය ළමයා ගැන? මහත්තයා මලයි කියලා මං නිකන් හිටියේ නෑ. මං ඉන්දියාපු ඇමරිකල හරි මේ ළමයාට ඉගන්නුවා කියනවා නේ. ළමයා නම් ඕක අහන්න කැමති නෑ. නමුත් අර ඒ කියන්නේ මොකද්ද? මහත්තයා මැරුණා දිට්ඨිය බිඳුණා. නමුත් ඒ සක්කාය දිට්ඨිය තුල තියෙනවා සුඛයි කියන හැඟීම. අර ඒකනේ සන්තෝෂයෙන් කියන්නේ නේද? එතකොට ඒකට රාග වෙලා තමයි මේ නන්දි රාගය කියන්නේ. ඉතින් මේක නැති වෙන්නේ කොහොමද දන්නවද? මෙන්න මේක අවබෝධ කරගැනීම. මොකද්ද? ජාති ඉඳන් ජරාවට මේ ජරාවට යනවා කියන එක අවබෝධ කිරීම. ඉතින් ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ ඕක දන්නවා කියලා නේද? ජරාව. ඒ ඕගොල්ලෝ ජරාව කියලා කියන්නේ මොකද්ද? රූපේ ජරාව නේද? රූපේ විතරක් නෙමෙයි ජරාවක් තියෙන්නේ. වේදනාවේ ජරාවක් තියෙනවා. සංඥාවේ ජරාවක් තියෙනවා. සංස්කාරයේ ජරාවක් තියෙනවා. විඥානයේ ජරාවක් තියෙනවා. ඒක අපි මේ වැඩසටහනේදී කරන්නේ නැහැ. අර ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එක කියලා එකක් තියෙනවා. ඒකේ සබ්බාසෝ සූත්‍රය තමයි අපි ඔක පෙන්නන්නේ. හැබැයි ඉතින් ඒක ඉගෙන ගන්නකම් ඕගලන්ට බලන්න ක්‍රමයකුත් කියන්න පුළුවන්. දැන් ඕගලන්ගේ ගෙදර ඔය පික්චර් ෆ්‍රේම් එකක් එහෙම තියෙනවනේ. ගෙනල්ලා ගහලා නේද අනිත්යටත් පේන්න එක. බිත්තියේ එල්ලලා නේද? ඉතින් දැන් ඔන්න මේ දවසක් ඕකේ දූවිල කඩන්න යනකොට පේනවා ඔය පික්චර් ෆ්‍රේම් එකේ තිබිච්ච ඇණයක් මලකඩ කාලා මලකඩ වැగిරෙනවා. ඉතින් දැන් මොකද කරන්නේ? පික්චර් ෆ්‍රේම් එක අල්ලලා විසි කරනවා. නෑ තීන්ත ටිකක් ගහලා ඕක වහනවා නේ. දැන් ඊට පස්සේ ඊළඟ සතියේත් ඕක දූවිල කඩන්න එනකොට ඕගොල්ලෝ බලන්නේ අර පික්චර් එක දිහාද නැත්නම් මලකඩ කාපු යකඩ ඇණේ දිහාද? මලකඩ කාපු යකඩ ඇණේ දිහා නේද? එතකොට අර ඉස්සෙල්ලා වගේ වේදනාවක් නැහෙනේ. එතකොට එහෙමනම් වේදනාව ජරා. ඒ වේදනාව සංඥාවෙන් අඳුනාගත්තා නම් ඒ සංඥාවත් ජරා. ඔය සංඥාවෙන් යම්කිසි සංස්කාරයක් කළාද ඒ සංස්කාරයත් ජරා. උදාහරණයකට කියනවනම් දැන් අපේ සීයා කියනවා අබයි සූදුරුයි කහයි දාලා හැදුවා නම් ඔක හරියනවා කියලා. කෑම නේද? හොඳයි අපි අබයි සූදුරුයි කහයි දාලා හැදුවා කියන්නකො. හැබැයි සීයා කන්න ගියාම සීයාගේ මේ රස අංකුර ගිහිල්ලා නිසා සීයාට අර රස ගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් ඒ සංස්කාරයත් ජරා. ඒ සංස්කාරයේ විඥානයක් සකස් වුණා. ඒ විඥානියත් ජරා. ඉතින් මේ මොකද්ද මේ පික්චර් ෆ්‍රේම් එක? ඕගොල්ලෝ නේද? හැමදාම උදේට කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනව නේද මලකඩ කාලාද කියලා. උරුලෑවක් ඇවිල්ලාද? කෙස් පැහිලාද? නේද? හැම රැලි වැටලාද? ලස්සනද කියලාද බලන්නේ? බලන්නේ අඩුපාඩුව මොකද්ද කියලා නේද? එතකොට හැබැයි මතක තියාගන්න මලකඩ කාපු යකඩ ඇනේ
දිරනවා අයර වෙන මොකක්වත් වෙන්නේ නැහැ. හැමදාම දිරනවා. අපි හරි මෝඩ වැඩ කරනවා නේ. ඒ කියන්නේ ඔන්න බබෙක් උපන්නාම ඕගොල්ලෝ දානව නේද පාටි එක. අවුරුද්දෙන් අවුරුද්ද දානව නේද? එයා දිරනවා අපි දානවා පාටි. දැන් 60ක් යනකොට හොඳට දිරලා තවත් පාටි දානවා නේ. පේනවද? එතකොට හොඳට මතක තියාගන්න මලකඩ කාපු යකඩ ඇනේ අද කණ්ණාඩියෙන් බැලුවත් දිරලා හෙට බැලුවත් දිරනවා අයර වෙනමකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔය કોઈ පික්චර් ෆ්‍රේම් එකට දාලා ඊට පස්සේ Tamanටම දාලා හොඳට බලන්න මේ රූප වේදනා ඔක්කොම ජරා කියලා. අන්න එහෙම දැක්කම මේ නන්දි රාගය කියන එක ගැලවිලා යනවා. දැන් කියනවා මහාන නාගරාජයන්ු කෙලෙස් නැති කළ රහත් භික්ෂුවට නමකි. නාගරාජ්‍යම සිටුවා නාගරාජයාට නොදසෝ. නාගරාජයාට নমස්කාර කරවයි යන්නේ මේ තේරුම. ඒතර අපි මේ නාගරාජයා කියන එක ලකුණු කරලා තිනවා මේ 10 වෙනි කාරණේ නේද? කෙලෙස් නැති කළ රහත් භික්ෂුවට නමකි කියලා. ඉතින් ඕක ලියන්න වටින් උඩින් නේද? එතකොට අපි උඩින් ලියලා තිනවා සාම්පති මහා බ්‍රහ්ම රහතන් වහන්සේ කියලා නේද? එතකොට මේකේ පෙන්නනවා ඊළඟට භාගතුන් වහන්සේ මේක වදාලා සතුටු කුමාරකාශ්‍යප ස්ත්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේ කියන වචනය සතුටින් පිළිගත්තා කියලා කියනවා. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මෙතන පෙන්වා දීලා තියෙන්නේ? දැන් බලන්න අර ඉස්සෙල්ලා පෝතලී සූත්‍රයේදී ඔයගොල්ලෝ කළේ මොකද්ද? වාහනේ නවත්තා ගන්න නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මොකද්ද? මේ වාහනේ කෑලි කෑලි වලට ගලවලා විසි කරන විදිය, ඩිස්මැන්ටල් කරන විදිය තමයි පෙන්නන්නේ. ඉතින් කොහොමද මේක ගලවන්න තියෙන්නේ? මේ බුදුහාමුදුරුවෝ කිව්ව විදිහටම තමයි නේද? අන්න පටන් ගන්න ඕනේ සතර මහා භූතයෝ නේද? එතකොට ඒ කියන්නේ ධාතු මනසිකාරය ඕගොල්ලෝ කරපු භාවනාවනේ නේද? අන්න අසුචි පඨවිය එළියේ තියෙන එක මගේ නෙමෙයි. ඇතුලේ තියෙන අසුචි පඨවියට පඨවිය සමාන එළියක මගේ නෙමෙයි නම් ඇතුලේ එකක් මගේ නෙමෙයි. මේ විදිහට ධාතු මනසිකාරය කරනවා. ඒ ධාතු මනසිකාරය පේනවද මොකක්ද අයින් කරන්නේ කියලා මුලින්? මල මුත්‍රා ගොඩක් නම් අපි ආවාස කරගන්නේ නැහැ නේ. අනිත් අතට ඔයගලන්ට පේනවා අර අනත්ත ලක්කනේ මේවා එකක්වත් මගේ නෙමෙයි කියලා අවබෝධ වුණා නම් අන්න ප්‍රඥාව ඇති වුණා. අන්න අවිද්‍යාව කියන දොරාගුල ගැලවිලා ගියා. අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දොරාගුල. ඉතින් අපි පෙන්නවා දොර අගුල විතරයි ගැලෙන්නේ. දොර පොල්ල ගැලෙව්වා. ඉතින් ඒකට දොර පැද්දෙනවා. ඒකට මේ ප්‍රඥා ඇහැට පේනවා මෙන්න මේ අනේද මැඩියා. ඉතින් මේකේ භාවනාව ඕගොල්ලෝ දන්නවනේ. පළතුරු ගෙඩියේ කාලා ඉන්නත් බෑ. පළතුරු ගෙඩිය විසි කළා ආකාසඤ්ඤායතනෙ ඉන්නත් බෑ. එහෙමනම් නිවනින් පිටත දෙයක් ගන්න එපා. ඒකට ඒක තමයි එතෙන්ට උත්තරේ නේ. එයාව අයින් කරාට පස්සේ ඕගලන්ට ඇති වෙනවා මේ විචිකිච්ඡාව කියන එක. එතකොට මේක මේ දෙවිනි පාරට ආපු විචිකිච්ඡාවනේ නේද? ඉතින් මෙතන තියෙන මොකද්ද? මෙයා ආර්යයටම හරි කියලා පිළිගන්නවා. හැබැයි ඉතින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්නේ කොහොමද කියන්නේ? ඉතින් ඒක මේ දන්න කෙනෙක්ගෙන් අහගත්තා නම් ඒක හරියනවා නේද? ඒ විචිකිච්ඡාව ගියාට පස්සේ අන්න මතුවෙනවා පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා. එතකොට කාමච්ඡන්දයට මොකද්ද අපි බේත කියලා කිව්වේ? අසුබයි කියලා බලන්න ඕනේ කියලා නේද? දෙතිස් කුණප භාවනාව. ඇයි මේ වෙලාවේ දෙතිස් කුණප භාවනාව කරන්නේ? දැන් බලන්න අපි ටිකට ඉස්සෙල්ලා කළා. අපි කියවනේ අසුචි පාටේ මගේ නෙමෙයි කියලා. මේකේ වෙනසක් තියෙනවා. දැන් ඒ කියන්නේ මතකද අපි පළවෙනි දවසේම කිව්වා ඕගලන්ට මේ අත්තා ඉඳන් නිත්‍යයට පාලමක් තියෙනවා කියලා. මානී මදෙන් ජැක් එක ගන්නවා කියලා. දැන් බලන්න මේ සතර මහා භූතය කියලා ගත්තාම අනත්තා. එහෙනම් මේ අත්තා ඉඳන් නිත්‍යයට තියෙන කඩාගෙන වැටෙනවා නේ. ඔය නිත්‍ය භාවයේ මගින් අර සුබයි කියන එකෙන් සනාත කරනවානේ. එතකොට මතකද අපි රාජ්‍ය අම්මගේ කතාවක් කිව්වේ බලන්න ගිහිල්ලා. එතකොට අර බබේ දැක්ක ගමන් එකපාරට බබා කියලා ගත්තා කියලා නේද? එතකොට දැන් මේ පෙලක් අය මේ ඔය ආකාසඤ්ඤායතට එහෙම යනකොට යන්තම් අලු වෙලා යනවා. අලු වෙලා ගිහිල්ලා ආපහු වැටෙනවා. පෙලක් අය ඈතට යනවා ඩීප් ස්පේස් එකට. එහෙම ගියාම ආශ්‍රව නසන්න පහසුයි. උදාහරණයකට කියනවා නම් ඔන්න මිනිස්සෙක් ගම එපා වෙලා ගම ඇත හැරලා යනවා. යනකොට භාගයක් දුර යනකොට අන්න වෙන ගමකින් මිනිස්සෙක් එනවා. ওই පැත්තේ මැණික් තියනවා නේද කියලා අහනවා. දැන් මොකද කරන්නේ? එක්කෙනෙක් අනිත් පැත්තට හැරලා එනවා ආපහු ගමට නේ. තව එක්කෙනෙක්
මෑණික් නෙමෙයි මොනවද තිබුණත් මම නම් යන්නේ නැහැ කියලා එයා යන්න. අන්න ඈතට ගියාම ආකාසඤ්ඤායතනෙ ඈතට ගියාම ආශ්‍රව නසන්න පහසුයි. ඒතකොට මේ වෙලාවේ ඕගොල්ලෝ අර දෙතිස් කුණපේ කියන එක බලලා කරාම ඒ ආකාසඤ්ඤායතනෙ ඈතට යන්න පුළුවන්. ඒතකොට ව්‍යාපාදයට බේත කිව්වේ මොකද්ද? මතකද? මෛත්‍රිය නේද? මෙත්තාව වඩන්නේ කියවනේ. මං කිව්වේ මතක නැත්තම් ලියා ගන්න කියලා. එතකොට මේ තීන මිද්දේට බේත් දෙකක් ලියාගත්තා නේද? මොකද්ද බේත් දෙක? එකක් තමයි ආලෝකයයි අනිත් එක තමයි විරියයි නේද? එතකොට උද්දච්චයට අපි එතන පෙන්නුවා ඇලුම් කටයුතු ආලම්බන නිසා ඇති වෙන උද්දච්චයක් තියෙනවා. ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වෙන උද්දච්චයක් තියෙනවා. එතකොට ඇලුම් කටයුතු ආලම්බණයට නම් අර වහලගේ කතාව වගේ නේද? වහලව නැගිටව ගන්න ඕනේ. එහෙනම් අට්ටික සංඥාව වගේ එකක් භාවිතා කරනවා. එතකොට ඒකෙන් ගියාට පස්සේ දැන් Taman ධානයකට ගියානේ. දැන් එතකොට ආස්වාද ඉන්ද්‍රිය නිසා ඇති වෙන උද්දච්චය ඇති වෙන්න පුළුවන්. දැන් ඉතින්දි කල්පනා කරන්න ඕනේ මට ඕනි මේ ධානය නෙමෙයි මට ඕනි නිර්වාණයයි නේද? එතකොට නිර්වාණයට මනස යොමු කරනවා. එතකොට උද්දච්චය යනවා. කුක්කුච්චයට අපි කිව්වා නොපිරුණු නුවණ නිසායි ඒක ඇති වෙන්නේ. එහෙනම් නුවණ පුරවා ගත්තා නම් ඒක හරියනවා නේද? එතකොට විචිකිච්ඡාවට අන්න ඒ අවස්ථාවේදී අපි කිව්වා මේ ආශ්‍රව නසන අවස්ථාවේ විචිකිච්ඡාව ඒකට සමුදය ධර්මයේ කියන එක දැනගන්න ඕනේ. මොකද්ද සමුදය? තීන මිද්‍යයි කුක්කුච්චයයි. දැන් බලනවා ප්‍රතිලෝම වශයෙන්. මට මේ විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ මේක ඇති වුණේ තීන මිද්‍ය නිසා. තීන මිද්‍ය ඇති වෙන්නේ ව්‍යාපාදයෙන් පස්සේ වට දෙකක් කරකවල. ව්‍යාපාදේ කාමච්ඡන්දයෙන් පස්සේ වට දෙකක් කරකවල. කාමච්ඡන්දේ කබලින්කාර ආහාරයෙන් පස්සේ වට දෙකක් කරකවල. එහෙමනම් අපිට විචිකිච්ඡාව ඇති වෙන්නේ මොකක් නිසාද? මේ රූපේ නිසා නේ. රූපේ තියෙන අඩුපාඩුකම නිසා. ආපහු බලනවා විචිකිච්ඡාව ඇති වෙන්නේ කුක්කුච්චය නිසා. කුක්කුච්චය ඇති වෙන්නේ තීන මිද්දේ නිසා. තීන මිද්දේ ව්‍යාපාදයෙන් පස්සේ වට දෙකක් කරකවලා. ව්‍යාපාදේ කාමච්ඡන්දයෙන් පස්සේ වට දෙකක් කරකවලා. කාමච්ඡන්දේ කබලින්කාර ආහාරයෙන් පස්සේ වට දෙකක් කරකවලා. එවනම් විචිකිච්ඡාව ඇති වෙන්නේ මේ රූපේ නිසා. අන්න ඒක බැලුවාම මේ අලු පෙරහන අයින් වෙනවා. ඒ අයින් වුණාම ඉබ්බමතු වෙනව නේ. රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ. ඉතින් අපි ඉබ්බට කිව්වනේ බේතක් නේද? සංඥාවේ සමුදය අස්තංගමයි බලන්න. කොහොමද? සමාධි භාවනා සූත්‍රයේ නේද? අභිනන්දති අභිවදති අජෝසායතිතර ආකාසඤ්ඤායතන වාගේ සංඥාවකට ගිහිල්ලා ඒකේ සමුදය අස්තංගමේ කියන එක සමාධි භාවනා සූත්‍රයෙන් බලමු. මේක මතකයිනේ. එතකොට ඒක කළාම තින් Tamanට ප්‍රඥා විමුක්තියත් ඇති වෙන්න පුළුවන්. සංඥාව අනිත්‍යයි කියලා අවබෝධ වුණා. අන්න ඒක කළාට පස්සේ අන්න Tamanට මතුවෙනවා මේ පංචකාමයේ නේද? එතකොට මේක ඕගලන්ට පේනවා මේ ස්පර්ශය නිසායි මේක ඇති වෙන්නේ. ස්පර්ශේ නිරෝධ වෙනවා නම් මේක නිරෝධ වෙනවා. දැන් ගලවන්න හදන්නේ සුක්කානම නේද? ස්ටියරින් වීල් එක. ඒක අයින් කරාට පස්සේ අන්න මතුවෙනවා නන්දි රාගය කියන එක. ඉතින් අපි මේ අවස්ථාවේදී කිව්වා අර ගිද්දි ලෝභයේ භාවනාව නැවතත් කරන්න. කාමච්ඡන්දේ ඒ කියන්නේ ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වුණා නම් අනිවාර්යෙන් ව්‍යාධියටත් මරණයටත් කැමති වෙනවා. මෙතන තියෙනවා නන්දිය අපි මැරලා ඉපදෙන්නත් කැමති වෙනවා. මොකටද? කුණු අඹ ගෙඩියට නේද? ලාභ මච්චරියට. ඉතින් අපි පෙන්නවා මේ නන්දි රාගය කියන එක නැති වෙන්නේ මෙන්න මේ ජාතියින්දන් ජරාවට යනවා කියන එක අවබෝධ කරගන්නේ. ඉතින් ඒකට අපි පෙන්නවා අර පික්චර් ෆ්‍රේම් එක බලලා ඊට පස්සේ මේ පික්චර් ෆ්‍රේම් එක මම තමයි පික්චර් ෆ්‍රේම් එක නේද කියලා Tamanට දාලා හොඳට බලන්න. ඉතින් ඒක කළා නම් Taman rahat වෙනවා කියන එක තමයි මේක කියන්නේ. දැන් බලන්න මේ වෙලාවේදී මොකද්ද ගලවන්නේ? පේනවද? ආපහු කබලින්කාර ආහාරයත් එක්ක සම්බන්ධයක් නැහැ නේද? මෙතන මේක ගලවලා දැම්මම. එතකොට ඒක තමයි මේ සූත්‍රයේ තියෙන. ඉතින් ඔයගලන්ට පේනවා මේකේ මේ භාවනා වැලක් තියෙන නේද? ඉතින් ඒගොල්ලෝ කරලා තියෙනවනේ ගොඩක් භාවනාව. ඒ පිළිවෙලට තමන් කරගෙන යන එකයි තියෙන. ඉතින් ධාතු මනසිකාරයෙන් පටන් ගන්න. හොඳයි අපි එහෙමනම් මේක සාකච්ඡා කරගෙන ඊට පස්සේ අපි භාවනා